පන්සිල් සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ අපේ සිස්සතන් සංසුන් වීමට විනාඩියක් මෙත් වඩමු. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. අනන්ත බුදු ගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මම නිදුක් වෙම්වා. නිරෝග වෙම්වා. සුවපත් වෙම්වා.
දුකින් මිදෙම්වා. අනන්ත බුදු ගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මාමෙන්ම මාගේ දෙමාපිය ගුරුවර දූ දරු සහෝදර නෑදෑ හිත මිතුරෝද මැදහත් අයද සතුරෝද අපාද්වීපා බහුපා චතුපා සත්වයෝද නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. අනන්ත බුදු ගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මාමෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා. ඔබ සැමට තෙරුවන් සරණයි.
සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් දැනෙන අප තිරිලක් දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් දැනෙන අප සිරිලක් දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ තුමිවුවනින් දොටු දුටුවන් විනවන පියක කුලෙන් ඇතු ඇතුවන් කනහන අද බැතියෙන් නිති කෙරුවන් නමදින උදාර ගුණදම් සිත දරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ ධර්මය දසත පැතිර වූ ජයවර්ධනපුර රජදහනේ සුභාෂිත වදනින් ඔප වූ ඉසිකෝ මන්දින්ද සුමගට යොමු වූ උදාර දරුවන් ධර්මය දසත පැතිර වූ ජයවර්ධනපුර රජදහනේ
ගතිගුණ අපෙන් ඉවත් කළ සුචරිතයෙන් අප නිති ඔබවත් කළ යසසින් දින දින පැජවේවා 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 වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිබිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා මොහොතක් වූ අපතේ නොයවන්නට සිත කය වේසා වැඩෙහි යෙදෙන්නට සැරසෙමු අද දින සරු කරගන්නට සුබ උදෑසනක් වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිබිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා රටට වැයට මෙහෙයක් සලසන්නට මිනිස් වගට සැනසීමක් දෙන්නට දෙවියෙන් සවියෙන් බල ලැබ ගන්නට හිතා ගනිමු අද සතුටින් ඉන්නට සුබ උදෑසනක් වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිබිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා
සුබ උදෑසන මේ ඔබේ පළමුවන කාලච්ඡේදයේ ආරම්භයයි. Good morning. This is the beginning of the first period. ආයුබෝවන්. තෙරුවන් සරණයි. අද අපි කරන්නේ 10 වෙනි පාඩම. බුදු පුදට සැරසෙමු. මේ පාඩමෙන් අපි බුද්ධ පූජා පින්කමක් සිදු කරන ආකාරය තමයි ඉගෙන ගන්න යන්නේ. ඉතින් අපි ඊට කලින් ගිය සතියේ 8 වෙනි පාඩම බුද්ධ මාතාව පාඩමේ ක්‍රියාකාරකමේ උත්තර සාකච්ඡා කරලා එමු. මහා ප්‍රජාපති ගෞතමී තෙරණින් වහන්සේට බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු අගතනතුර කුමක්ද? උන්වහන්සේ මහා ප්‍රජාපති ගෞතමී තෙරණියට බුදුසසුන පිළිබඳව දිගු කාලීන තොරතුරු දත් භික්ෂුණීන් වහන්සේලා අතරින් අගතනතුර තමයි ප්‍රදානය කළේ. ඒ වගේම මහා ප්‍රජාපති ගෞතමී දේවියගේ චරිතය තුළින් අපට ගත හැකි ආදර්ශ මොනවාද? දයාව, සෙනෙහස, කරුණාව, ඉවසීම, අදිෂ්ඨානය, කැපවීම, නොපටුබස උත්සාහය වගේ ආදර්ශ අපේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්. අපි එහෙනම් දැන් අද පාඩමට යමු. මුලින්ම බුද්ධ පූජා පින්කමක් තියන්න අපි පන්සලට යන්න කලින් සූදානම් කරගන්න ඕන දේවල් තියෙනවා. අපි මල් සූදානම් කරගන්න ඕනේ, පහන්, පොල් තෙල්, ඒ වගේම ගිලන්පස, බුද්ධ පූජාව සඳහා දැහැත්. දැහැත් කියන්නේ මොනවද? බුලත්තරට තමයි දැහැත් කියන්නේ. ගිලන්පස, ඒ දේවල් සූදානම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි පන්සලට ගිහිල්ලා මුලින්ම අපේ පාවහන් ගලවල ඇතුල් වෙලා අපේ මල් තෙල් පහන් පූජා කරන්න කලින් අපි පන්සලේ විහාර මළුව පිරිසිදු කරන්න ඕනේ. මළුව අමදින්න ඕනේ. මොකද්ද මළුව අමදිනවා කියන්නේ? අපි ගෙදරදී ගෙදර අතු ගානවා, මිදුල අතු ගානවා වගේ තමයි පන්සලේදී අපි අතු ගානවා කියන පදය භාවිතා කරන්නේ නැහැ. අපි ඒකට කියන්නේ මළුව අමදිනවා කියලා. ඒ වගේම පරමල් ඉවත් කරලා මල් ආසන අපවිත්‍ර වෙලා නම් ඒව පිරිසිදු කරන්නත් ඕනේ. ඊට පස්සේ තමයි අපේ බුද්ධ පූජාව සඳහා මල් ලස්සනට වට්ටි වලට දාලා පිළියෙල කරන්නේ, මැටි පහන් වලට තෙල් දාලා සූදානම් කරන්නේ. ඊට පස්සේ දේවල් කරලා අපි එහෙම හොඳට දෝවණය කරලා, ඒ කියන්නේ අත් සෝදලා අපි අපේ බුද්ධ පූජා පින්කමට ලෑස්ති වෙන්න ඕනේ. මුලින්ම අපි নমස්කාර පාඨය 3 පාරක් කියලා පන්සිල් සමාදන් වෙලා ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරනවා. මොනවද මේ ත්‍රිවිධ චෛත්‍ය කියන්නේ? ශාරීරික, පාරිභෝගික හා උද්දේශික තමයි ඒ චෛත්‍ය තුන වෙන්නේ. ශාරීරික චෛත්‍ය කියලා හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන්. ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති චෛත්‍ය තමයි ශාරීරික චෛත්‍ය කියලා හඳුන්වන්නේ. අපි පන්සලට ගිහිල්ලා මුලින්ම වන්දනා කරන්නේ ශාරීරික චෛත්‍ය. අපි වෙහෙර වහන්සේ කියලා හඳුන්වන්නේ මේ චෛත්‍ය රාජයන් වහන්සේ කියලා හඳුන්වන්නේ මේ ශාරීරික චෛත්‍ය. මුලින්ම මල් පහන්, හඳුන් කූරු, ගිලන්පස වගේ දැහැත් අපි සූදානම් කරගත්ත දේවල් මුලින්ම පූජා කරන්නේ මේ චෛත්‍ය රාජයන් වහන්සේට. ඊට පස්සේ අපි බුදු ගුණ සිහි කරමින් චෛත්‍යයේ දකුණු අත පැත්ත චෛත්‍ය දෙසට හිදින විදියට තමයි පැදකුණු කරන්න ඕනේ. චෛත්‍ය වටේ අපි ගමන් කරන්නේ අපේ දකුණු අත චෛත්‍ය පැත්තට හිටින විදිහට. අපි දෙවැනියට මොකද්ද පන්සලට ගිහිල්ලා වන්දනා කරන්නේ? අපි දෙවැනියට වන්දනා කරන්නේ පාරිභෝගික චෛත්‍ය. පාරිභෝගික චෛත්‍ය කියලා හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා සෙවණ ලබා දුන්න බෝධීන් වහන්සේ. බුද්ධත්වයේ ලබා පරිභෝග කළ නිසා තමයි පාරිභෝගික චෛත්‍ය කියලා හඳුන්වන්නේ. දෙවැනියට අපි මල් පහන් ගිලන්පස ආදිය පූජා කරන්නේ බෝධීන් වහන්සේට. අපි සූදානම් කරගත්ත පැන් කල, ඒ වගේ දේවලුත් අපි බෝධීන් වහන්සේට මේ වෙලාවේදී පූජා කරනවා. අපි පැන් කල පූජා කරන්නේත් අපි කලින් විදිහටම බුදු ගුණ සිහි කරමින් අපේ දකුණු අත
බෝධීන් වහන්සේ පැත්තට හිටින විදිහට තමයි පැදකුණු කරන්නේ. තුන්වෙනියට අපි බුදුමැදුරේ වැඩ සිටින පිළිම වහන්සේට තමයි වන්දනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ උදෙසා වන්දනාමාන කිරීම පිණිස තනවන ලද බුදු පිළිම වහන්සේලා තමයි උද්දේශික චෛත්‍ය කියලා හඳුන්වන්නේ. ඉන් පස්සේ අපේ බුද්ධ පූජා පින්කම පටන් ගන්න පුළුවන්. මුලින්ම නමස්කාරය කියලා ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරලා අපි පහන්, සුවඳ දුම්, මල්, පැන් ආදිය පූජා කරලා වන්දනා කරන්න ඕනේ. ඉන් පස්සේ ගිලම්පස, දැහැත් ආදිය පූජා කරන ගාථා ගායනා සජ්ජායනා කරලා අපි මෙත් වඩන්න ඕනේ. ඊට පස්සේ අපි පින් අනුමෝදම් කරලා අපේ දෙවියන්ට වගේම අපේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඕනේ. ඊට පස්සේ අපි කමා කර ගන්න ඕනේ. ඒ කියන්නේ අපි අපේ අතින් මොනවා හරි වැරද්දක් වුණා නම් අපි ඒ දෙයට කමා කරනවා අන්තිමට අපි ටික වෙලාවක් භාවනා කරලා අපේ බුද්ධ පූජා පින්කම අවසන් කරන්න පුළුවන්. අපි දැන් බලමු අපේ වන්දනා කරන ගාථා මොනවාද කියලා. අපි ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරන්නේ කොහොමද? වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා. වන්දාමි චේතියං සබ්බං සියලු චෛත්‍ය වන්දනා කරමි. සබ්බඨානේසු පතිට්ඨිතං හැම තැනම පිහිටි. ශාරීරික ධාතු මහා බෝධි. ශාරීරික බෝධි පිළිම කියන ත්‍රිවිධ චෛත්‍ය මම සැමදා වඳිමි කියලා තමයි මේ ගාථාවෙන් කියවෙන්නේ. අපි පහන් පූජා කරන්නේ කොහොමද? සද්ධාය සම්පදිත්තේන දීපේන තම දංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං. සද්ධාය සම්පදිත්තේන ශ්‍රද්ධාවෙන් සම්පාදනය කරගත්තා වූ ශ්‍රද්ධාවෙන් අපි පිළියෙල කරගත්ත දීපේන තම දංසිනා දැල්ලූ පහන් එළියෙන් තිලෝක දීපං සම්බුද්ධං තිලොවටම එළිය දුන්න බුදුරජාණන් වහන්සේ පූජයාමි තමෝනුදං බුදුරදුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පුදනවා කියලා තමයි කියන්නේ. සුවඳ දුම් පූජා කරන්නේ අපි ගන්ධ සම්භාර යුත්තේන දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජා භාජන මුත්තමං. සුවඳින් සුවඳවත් මේ සුවඳ දුම් බුදුරජාණන් වහන්සේට පූජා කරමි. මල් පූජා කරද්දී අපි වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරීපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං පුප්පම් මිලායාති යතා ඉදම්මේ කායෝ තථායාති විනාශ භාවං. මේ ගාථා දෙකෙන් කියවෙන්නේ වන්න ගන්ධ ගුණෝපේත වර්ණයෙන් ගන්ධයෙන් ගුණයෙන් යුක්ත වෙච්ච මේ මල් ඒතං කුසුම සන්තතින් මේ මල් රැස පූජයාමි මුනින්දස්ස සිරීපාද සරෝරුහේ බුදුරජාණන් වහන්සේගේ සිරිපාද අභියස පූජා කරමි. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං. මේ මල් පූජා කරපු කුසලයෙන් නිවන් සුවය ලැබලා සැනසෙනවා. පුප්පම් මිලායාති යතා ඉදම්මේ කායෝ තථායාති විනාශ භාවං. මේ පුදපු මල් පර වෙලා යනවා වගේ මගේ කයත් වෙනසිනා යනවා කියලා තමයි මේ මල් පූජා කරලා අපි මෙනෙහි කරන්නේ. පැන් පූජා කරද්දී පසන්නං සීතලං සුද්ධං පානීයම් මధుරම් පියං පූජේමි ලෝකනාතස්ස අරහන්ත
තස්ස නාදිනෝ කියලා අපි මෙනෙහි කරන්න ඕනේ. මේකෙන් කියවෙන්නේ මේ සුසීතල පිවිතුරු මේ පැන් හැම පූජාවකටම සුදුසු අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේට පූජා කරමි කියලා. බුද්ධ පූජා පින්කමේ අපි පිළියෙල කරගත්ත ගිලන්පස අපි පූජා කරන්න ඕනේ ඕජවන්තං රසවන්තං ගිලාන පච්චයන් ඉමං පූජේමි ලෝකනාතස්ස අරහතස්ස නාදිනෝ. රසයෙන් ගුණයෙන් යුක්ත මේ ගිලන්පස හැම පූජාවකටම සුදුසු අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේට පූජා කරමි කියලා අපි හිතන්න ඕනේ. මේ හැම ගාථාවක්ම අපි සජ්ජායනා කරද්දී ඒකේ තේරුමත් එක්ක හිතේ තියාගෙන ගායනා කරාම සජ්ජායනා කරාම කරන්න ඕනේ. දැහැත් පූජා කරද්දී නාගවල්ලී දලූපේතං චුන්න පූග සමායුතං පූජේමි ලෝකනාතස්ස තම්බූලම් මధుරම්පියං. මේ ගාථාවෙන් කියවෙන්නේ සුවඳ රස බුලතට හුණු සහ පුවක් මුසුකොට සෑදූ මේ දැහැත් විට පුදමි තුන්ලෝ තිලක මුනිදුට. අපි හදාගත්ත හුණු පුවක් තියලා බුලත් එක්ක අපි හදාගත්ත මේ දැහැත් විට බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා තමයි කියවෙන්නේ. ඊට පස්සේ අපි සියලු සත්වයන්ට මෙත් වඩන්න ඕනේ, මෛත්‍රී කරන්න ඕනේ. දුක්ඛපත්තාච නිදුක්ඛා බයප්පත්තාච නිබ්බයා සෝකපත්තාච නිස්සෝකා හොන්තු සබ්බේති පානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් සැලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. අපි මේ විදිහට දුකකින් බයකින් පෙළෙනවා නම් කවුරු හරි ඒ හැමෝගෙම බය දුක නැති වෙලා සතුටින් ඉන්න හැමෝටම පුළුවන් වෙන්න සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඊට පස්සේ දෙවියන්ට වගේම අපේ මියගිය ඥාතීන්ටත් අපි මේ කරගත්ත පින් අනුමෝදම් කරන්න ඕනේ. ඒ හින්දා අපි එත්තාවතා චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සප්ප සම්පatti සිද්ධියා. මේ විදිහට දෙවියන්ට පින් දෙන්න ඕනේ. අපි මේ කරගත්ත මේ පූජා බුද්ධ පූජා පින්කමෙන් රැස් කරගත්ත මේ පින් දෙවියන් විසින් අරගන්න අනුමෝදන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ වගේම අපි මේ ගිය ඥාතීන්ටත් ඉදම් වූ ඥාතීන් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියලා තුන් පාරක් ගායනා කරලා සජ්ජායනා කරලා අපි පින් අනුමෝදන් කරන්න ඕනේ. මියගිය නෑයන් මේ පින් රැස් හිමි වේවා, මේ පින් බැලෙන් නෑයෝ සදා සුවපත් වේවා කියලා හිතන්න ඕනේ. ඊට පස්සේ අපි කමා කරගන්නවා. ඒ කියන්නේ අපේ සිතින් කයෙන් වචනයෙන් හරි අපෙන් වරදක් වුණා නම් සමාව බුදුරජාණන් වහන්සේගෙන් සමාව ඉල්ලන්න ඕනේ. අද අපි මේ විදිහට බුද්ධ පූජා පින්කමක් හරියට කොහොමද සිද්ධ කරන්න කියලා මේ පාඩමෙන් ඉගෙන ගත්තා. අපි බලමු දැන් මොනවද ක්‍රියාකාරකමේ තියෙන්නේ අහලා තියෙන්නේ කියලා. ත්‍රිවිධ චෛත්‍ය නම් කරන්න. අපි ඉගෙන ගත්ත ත්‍රිවිධ චෛත්‍ය. පාරිභෝගික චෛත්‍ය, ශාරීරික චෛත්‍ය, උද්දේශික චෛත්‍ය. මේ චෛත්‍ය පිළිවෙලින් වන්දනා කරන්නේ කොහොමද? මුලින්ම අපි වන්දනා කරේ ශාරීරික චෛත්‍යයට. ඊට පස්සේ පාරිභෝගික චෛත්‍යයට. තුන්වෙනියට උද්දේශික චෛත්‍යයට තමයි අපි වන්දනා කරේ. පාඩමෙන් අපි තව අද අලුත් ශාසනික වචනත් ඉගෙන ගත්තා. පැදකුණු කිරීම කියලා කියන්නේ අපේ අත දකුණු අත බෝධිය පැත්තට හරි චෛත්‍ය පැත්තට හරි හිටින විදිහට ගමන් කරන එකට තමයි අපි පැදකුණු කිරීම කියලා කියන්නේ. අත් දෝවණය කරනවා කියලා කියන්නේ අපේ අත් සෝදන එකට. පැන් කෙන්ඩිය කියලා හඳුන්වන්නේ පැන් කල. උද්දේශික චෛත්‍ය කියන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසා වන්දනාමාන කරන්න තනවල තියෙන බුදු පිළිම වහන්සේලාට. ඊට අමතරව අපි තව ඉගෙන ගත්තා. දැහැත් කියන්නේ බුලත් වලට. ඒ වගේම අම්ම දිනවා කියලා කියන්නේ අතු ගානවා කියන එකට.
මේවත් අපි අපේ ලියන පොතේ ලියාගෙන පාඩම් කරගන්න ඕනේ. එම අපි මේ බුද්ධ පූජා පවත්වද්දී භාවිතා කරන ගාථා අනුපිළිවෙලට පාඩම් කරගන්නත් ඕනේ. හොඳයි එහෙනම් අපි ලබන සතියේ තව පාඩමකින් හම්බ වෙමු. තෙරුවන් සරණයි. සමනොලගිරි පෙදෙසින්නේ මඳ සුළඟයි මේ ඉන්නේ මගේ පුතා නැලෙන්නේ ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරමුන්ගේ අතේ නැලවෙන බව සිතනු පුතේ නිදහස් හිරු දෙවියනවා දැබැතිමල් පිබිදෙනවා සිරිලක් මව හිනහිනවා මගේ පුතා නැලෙනවා බුනි සිරිපා සිඹිමින්නේ සමනොලගිරි පෙදෙසින්නේ මඳ සුළඟයි මේ ඉන්නේ මගේ පුතා නැලෙන්නේ කැප්පෙටි පොළ සෙනෙ විසුරු කලරු කුසෙන් මන්ද දුරු කැප්පෙටි පොළ සෙනෙ විසුරු කලරු කුසෙන් මන්ද දුරු අහිරු විකුම් පෑ අයුරු නුඹට පුතේ වෙයි මියුරු ජාතියරම් විමනක් වේ ආගමමිනි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹවේ මුනි සිරිපා සිඹිමින්නේ සමනොලගිරි පෙදෙසින්නේ මඳ සුළඟයි මේ එන්නේ මගේ පුතා නැලෙන්නේ
මේ ඔබේ දෙවන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the second period. ආයුබෝවන් දූ දරුවනි, සුරකිමු හොඳ සිරිත් යන පාඩම අපි සාකච්ඡා කරමු. ඉහත දැක්වෙන කවියෙන් කියවෙන්නේ අපි ආහාර ගැනීමේදී අනුගමනය කළ යුතු සිරිත් විරිත් ගැනයි. මෙම කවිය ඇතුළත් වන්නේ සිරිත් මල්දම කියන කවි පොතේ. ඒ කවි පොත ලියලා තියෙන්නේ එම්.එල්. සිල්වා ගුරු මුහන්දිරම් නම් පඬිතුමා. එම කවි පොතේ තියෙන කවි වලින් කියවෙන්නේ අපි නොයෙක් අවස්ථාවල අනුගමනය කළ යුතු සිරිත් විරිත් ගැන. එහෙත් මේ පාඩමේදී අපි ඉගෙන ගන්නේ ආහාර අනුභවයේදී අනුගමනය කරන සිරිත් විරිත් ගැනයි. අපේ ජීවිතේ අපි කරන වැදගත්ම දෙයක් තමයි ආහාර අනුභව කිරීම. එම නිසා ආහාර අනුභවයට අදාළ සිරිත් විරිත් දැන ගැනීම ඉතාම වැදගත්. ඒවා කිහිපයක් පහත දැක්වේ. ආහාර ගන්නට පෙර අතකට සෝදා පිරිසිදු වීම. වැඩිහිටියන්ට පළමුවෙන් ආහාර පිළිගැන්වීම. ආගන්තුක අය සිටිත් නම් පළමුව ඔවුන්ට ආහාර පිළිගැන්වීම. තමාට අවශ්‍ය ප්‍රමාණයට ආහාර බෙදා ගැනීම. අවශ්‍ය නොවන ආහාර ඉඳුල් නොගෑවුණු අතින් වසා ප්‍රතික්ෂේප කිරීම. බඳුනේ පිඟානේ ඇති ආහාර පිළිවෙලට අනුභව කිරීම. අත් පිස්නාව ඔඩොක්කුව මත එලාගෙන ආහාර අනුභව කිරීම. අත ගසා දැමීම, බත් විසුරුවාලීම, ආහාර බඳුනට පිඟානට තට්ටු කිරීම ආදිය නොකිරීම. නෑදෑයෙක් හෝ අමුත්තෙක් කෑම වේලාවේදී ගෙදරට ආ විට වතුර වීදුරුවක් පිළිගන්වා කෑමට ආරාධනා කිරීම. මගුල් ගෙදරකදී ආහාර ගැනීමට ආරාධනාවක් ලැබෙන තුරු සිටීම. ආහාර ගැනීමේදී මෙවැනි හොඳ පුරුදු හොඳ සිරිත් කුඩා කල සිටම හුරු කර ගැනීමට බෞද්ධයින් වශයෙන් අපි සිතට ගනිමු.
ජාතික පියුම් විලේ සුවඳ කැකුළු මල් වැනි අතමිට මොලවා සුරකින්න දෙය මොනවද දරුවනි අතමිට මොලවා සුරකින්න දෙය මොනවද දරුවනි සෞසිරියෙන් සපුරන්නට උදාවන අනාගතේ රන්මිනි මුතු වැනි අදහස් ඇතමිට මොලවා ඇති රන්මිනි මුතු වැනි අදහස් ඇතමිට මොලවා ඇති එල ජාතික පියුම් විලේ සුවඳ කැකුළු මල් වැනි සමරමු සිංහලි අනගාരിക ධර්මපාල හිමි සමරමු සිංහලි හෙළ ජාතික පියුම් විලේ සුවඳ කැකුළු මල් වැනි සත්සයුරක් පුවපුදී රට ජාතිය සුඛිත කරමු නොඉඳින්නට හාමති රට ජාතිය සුඛිත කරමු නොඉඳින්නට හාමති එල ජාතික පියුම් විලේ සුවඳ කැකුළු මල් වැනි අතමිට මොලවා සුරකින්න දෙය මොනවද දරුවනි අතමිට මොලවා සුරකින්න දෙය මොනවද දරුවනි සෞසිරියෙන් සපුරන්නට උදාවන අනාගතේ රන්මිනි මුතු වැනි අදහස් ඇතමිට මොලවා ඇති 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 මේ ඔබේ තුන්වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the third period. ආයුබෝවන් දුවේ පුතේ අද අපිට තියෙන්නේ 4 වන ශ්‍රේණියේ 20 වෙනි පාඩම. පාඩමේ නම තමයි සසුන උපවත් කළ අපේ නරනින්දු. අපේ ශාසනික ඉතිහාසය ගැන කතා කිරීමේදී අමතක කළ නොහැකි ශ්‍රේෂ්ඨ රජ කෙනෙකි දුටුගැමුණු රජතුමා. රුහුණු රටේ මාගම රජගල කාවන්තිස්ස රජතුමා දුටුගැමුණු රජතුමාගේ පියාය. මව විහාර මහා දේවියයි. එකම සොහොයුරා වූයේ තිස්ස කුමාරයයි. කුඩා කල සිටම ගැමුණු හා තිස්ස යන කුමාරවරුන් දෙදෙනා ඇති දැඩි වූයේ සහෝදරත්වයෙනි. මව්පියන්ගේ රැකවරණය, ආදරය, සෙනෙහස ඔවුන්ට නොඅඩුව ලැබුණි. ආගමට දහමට ලැබි ඔවුහු පන්සල ඇසුරේ වැඩිමින් භික්ෂූන් වහන්සේලාගෙන් ඉගෙන ගත්හ. උන්වහන්සේලාට ගරු සැලකිලි දක්වමින් අවවාදනා අනුශාසනා ලැබූහ. මේ කාලයේ අනුරාධපුර යටත් කොට එහි රජ කළේ එලාර නම් සොළී රජ කෙනෙකි. ඔහු පැමිණියේ දකුණු ඉන්දියාවෙනි. මේ කල ඇති වූ සතුරු උවදුරු නිසා රටේ සාමයට හා දියුණුවට බාධා පැමිණියේය. බුද්ධ ශාසනය පිරිහි වෙහෙර විහාර විනාශ විනි. ශාසනය ආරක්ෂා කළ භික්ෂූන් වහන්සේලාට අප උපස්ථාන නොලැබුණි. උන්වහන්සේලා ආරක්ෂිත ස්ථානවලට වැඩම කළහ.
මේ නිසා ශාසනය කෙරෙහි මහත් ඇල්මක් දැක්වූ දුටුගැමුණු කුමාරයාගේ දැඩි අධිෂ්ඨානය වූයේ කවදා හෝ එළාර රජු පරදවා රට මුදාගෙන ශාසනය ආරක්ෂා කර ගැනීමයි. තම පුතා එළාර රජු සමග යුද්ධයට යැවීමට කාවන්තිස්ස පිය රජතුමා අකමැති විය. රජතුමාගෙන් ඒ සඳහා අනුබලයක්ද නොලැබුණි. එහින් දුටුගැමුණු කුමාරයා මලය රටට ගොස් සේනා සංවිධානය කළේය. ඒ එළාර රජුට විරුද්ධව සටන් කිරීම සඳහාය. තම පුතාගේ ජාතික ශාසනික හැඟීම් වර්ධනය වීම සඳහා මව්බිසව වූ විහාර මහා දේවියගෙන් ලැබුණේ ඉමහත් ධෛර්යකි. දුටුගැමුණු කුමාරයා යුද්ධයට යැවීමට අකමැති වුවද කාවන්තිස්ස රජතුමා දුරදක්නා නුවණින් යුතුව තම බලය ව්‍යාප්ත කොට යුද්ධමය පසුබිම සකස් කර තිබිණි. ඒ අනාගත යුද්ධයකට මුහුණ දීම සඳහාය. කඩොල් ඇතා සමග දසමහයෝධයන්ගෙන් සමන්විත යුද හමුදාවක්ද පුහුණු කර තිබුණි. පිය රජතුමා මිය ගිය පසුව මාගම රජ වූයේ දුටුගැමුණු රජතුමාය. එතුමා භික්ෂූන් වහන්සේලාගෙත් තම මෑණියන්ගෙත් උපදෙස් ඇතිව සොලී පාලනයෙන් රට බේරා ගැනීමට ක්‍රියා කළේය. මේ සඳහා දසමහයෝධීන්ගේ සහාය නොමදව ලැබිණි. රටේ ගොවිතැන් කටයුතු දියුණු කිරීමේ කාර්ය පැවරුණේ සද්ධාතිස්ස කුමාරයාටය. හෙතෙම දිගාමඩුල්ලට ගොස් එම ප්‍රදේශයේ කෙත්යායක් බවට පත් කළේය. සියලු ධාන්‍ය ගබඩා වී අස්වනු වලින් පිරෙව්වේය. දුටුගැමුණු රජතුමා ජාතික සටන මෙහෙය වූයේ මාගේ මේ ව්‍යායාමය කිසි කලෙකත් රජසැප පිණිස නොව සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහාමය යන උදාර අදහස පෙරදැරි කරගෙනය. ඒ සඳහා භික්ෂූන් වහන්සේලාගේ සහ විහාර මහා දේවියගේ සම්පූර්ණ ආශිර්වාදය රජතුමාට ලැබිණි. සංවිධානාත්මකව කළ සටනින් ජය අත් වූයේ දුටුගැමුණු රජතුමාටය. සටනේදී එළාර රජු මරණයට පත්විය. දුටුගැමුණු රජතුමා විසින් එළාර රජුගේ මෘතදේහය රාජ්‍ය ගෞරව සහිතව ආදාහනය කොට ස්මාරකයක්ද පිහිටවනු ලැබීය. ස්මාරකය අසලින් ගමන් කරන්නවුන් ජාති ආගම් භේද වලින් තොරව ඊට ගරු කළ යුතු විය. අසුපිරින් යන අය ස්මාරකය අසලදී අසුපිරින් බැසිය යුතු විය. තූර්යවාදන සහිත පෙරහැරවල් වල තූර්යවාදන නවත්වා ගරු කළ යුතු විය. මෙම නියෝග වලින් මතුවනුයේ සතුරාට උවද ගරු කිරීම උදාර ලක්ෂණයක් ලෙස දුටුගැමුණු රජතුමා අගය කළ බවයි. රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා සිය රාජධානිය කරගත්තේ අනුරාධපුරයයි. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම එතුමාගේ පරම චේතනාව විය. එතුමා රට එක්සත් කිරීමෙන් පසුව බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කළේ ඒ නිසාය. ලෝවා මහා ප්‍රාසාදය, රුවන්වැලි මහා සෑය, මිටිසවැටිය යන ශ්‍රේෂ්ඨ නිර්මාණ මෙතුමාගේ ශාසනික සේවාවන්ය. මෙම නිර්මාණ ඇතුළු විහාරාරාම 99ක් මෙතුමා විසින් කරවන ලද බව වංශ කතාවල සඳහන් වේ. වෙසක් උත්සවය පළමු වරට ලංකාවේ ආරම්භ කරන ලද්දේද දුටුගැමුණු රජතුමන් විසිනි. භික්ෂූන් වහන්සේලාට පූජා නොකර කිසිම ආහාරයක් නොගැනීමට තරම් එතුමා සදහැවතෙක් විය. දිනක් රජතුමා භික්ෂූන් වහන්සේලාට පූජා කිරීමට පෙර
මිරිස් ව්‍යංජනයක් අනුභව කළේය. රජුගේ කුන්තායුධය තැන්පත් කොට මිරිස වැටිය කරවන ලද්දේ එයට දඬුවමක් වශයෙනි. මේ ආකාරයෙන් ලක්දිව සම්බුද්ධ ශාසනයේ දියුණුව සඳහා කැපවීමෙන් යුතුව විශිෂ්ට සේවාවක් කළ දුටුගැමුණු රජතුමා තම කළ සියලු පින්කම් පින්පොතක ලියා තැබුවේ නැවත නැවත සිහිපත් කර ගැනීම සඳහාය. රුවන්වැලි සෑයේ වැඩ අවසන් කිරීමට පෙර රජතුමා අසනීප විය. තමා මිය යාමට පෙර මහා සෑයේ වැඩ කටයුතු අවසන් කරන ලෙස තිස්ස කුමාරයාගෙන් ඉල්ලා සිටියේය. එසේ සිටියේ එම සෑයේ නිමාව දැක සතුට සිතින් අවසන් හුස්ම හෙළන අදහසිනි. මේ දැනගත් තිස්ස කුමාරයා වහාම මහා සෑය නිම නොකළ කොටස් සුදු රෙදි වලින් නිර්මාණය කොට මහා සෑය රජතුමාට පෙනෙන්නට සැලැස්වීය. දුටුගැමුණු රජතුමා අවසන් හුස්ම හෙළුවේ එක් පැත්තකින් මහා සෑය අනෙක් පැත්තෙන් ලෝවා මහා ප්‍රාසාදයක් දෙස බලාගෙන තමා කළ පින්කම් සිහියට නගා ගනිමිනි. මේ අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා පිරිත් දේශනා කර අතර දසමහා යෝධයන් අතර සිටි පසුව පැවිදි වූ තේරා පුත්තාභය තෙරණුව ධර්මය දේශනා කළේය. දුටුගැමුණු රජතුමා රට ජාතිය ආරක්ෂා කර ගනිමින් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා කටයුතු කළේය. රට සරුසාර කොට ජනතාව සුඛිත මුදිත කෙළේය. එයින් රජතුමා උදාර ශාසනික හා ජාතික සේවාවක් කළ ශ්‍රේෂ්ඨ රජ කෙනෙකු හා ජාතික වීරයෙකු වශයෙන් අපට අගය කළ හැකි වේ. එතුමාගේ සම්පූර්ණ ජීවිතයම අපට ආදර්ශයකි. දුටුගැමුණු රජතුමාගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ අපේ දිවියට එක් කරගෙන අපිද රට ජාතිය හා බුදු සසුන වෙනුවෙන් කළ හැකි සේවා කිරීමේ අදිටන ඇතිව ක්‍රියා කරමු. ඉතින් පුතේ අදට අපේ 4 වන ශ්‍රේණියේ 20 වෙනි පාඩම මෙතනින් අවසන් වෙනවා. ඊළඟ ඉරු දින මෙවැනිම ලස්සන පාඩමකින් හමු වෙන තුරු දුවල පුතාලා සියලු දෙනාට තෙරුවන් සරණයි. මගේ රට මා ඉපදුන රට ඇදෙන වැදෙන රට මගේම මව් රට මේ රට මගේ රට මා ඉපදුන රට ඇදෙන වැදෙන රට මගේම මව් රට සරු පස පොළොවෙන් වෙහි බිඳු අහසින් සරු පස පොළොවෙන් වෙහි බිඳු අහසින් මිනි කැට මුතු ඇත මගේ සිරිලක ඇත මේ රට මගේ රට මා ඉපදුන රට ඇදෙන වැදෙන රට මගේම මව් රට මේ රට මගේ රට මා ඉපදුන රට ඇදෙන වැදෙන රට මගේම මව් රට මගේ සිරිලක ගැන ලොවට කියමි මම මගේ සිරිලක ගැන ලොවට කියමි මම සුර පුරයක් වෙන ලොවේ මෙවැනි නැත
මේ රට මගේ රට මා ඉපදුන රට ඇදෙන වැඩෙන රට මගේම මව් රට මේ රට මගේ රට මා ඉපදුන රට ඇදෙන වැඩෙන රට මගේම මව් රට එදිතර කම ඇති කම්මැලි කම නැති එදිතර කම ඇති කම්මැලි කම නැති ළමයි සිටින රට මගේ මේ සිරිලක මේ රට මගේ රට මා ඉපදුන රට ඇදෙන වැඩෙන රට මගේම මව් රට මේ රට මගේ රට මා ඉපදුන රට ඇදෙන වැඩෙන රට මගේම මව් රට මේ ඔබේ විවේක කාලය. This is the time for your interval. මගේ සිත තැන්පත්ය 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 මගේ සිත පිවිතුරුය සංසුන්ය තැන්පත්ය
මේ ඔබේ 4 වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the 4th period. ආයුබෝවන් තෙරුවන් සරණයි. අද අපි කරන්නේ 13 වෙනි පාඩම. ප්‍රියවදනක බල මහිමය. අපි හැමෝම කැමති අපිට ආදරයෙන් කරුණාවෙන් කතා කරනවට. අපි කැමති නෑ අපිට කවුරු හරි බනිනවට. ඒ වගේ තමයි සත්තු උනත් කැමති නැහැ ඒගොල්ලොන්ට බනිනවට, රළු වචන කතා කරනවට, පරුෂ වචන වලින් බනිනවට. ඉතින් මේ හොඳ වචන කතා කිරීමේ බලය ගැන කියවෙන ජාතක කතාවක් තියෙනවා. ඒ තමයි නන්දි විසාල ජාතකය. ඉස්සර දඹදිව ගාන්ධාර දේශයේ තක්ෂිලා නුවර හුඟක් දුප්පත් බ්‍රාහ්මණයෙක් හිටියා. ඒ බ්‍රාහ්මණයා ගව හිමියෙකුගෙන් වසුපැටියෙක් අරගෙන එයා පුතෙක් වගේ බලාගත්තා. මේ වසුපැටිය තමයි නන්දි විසාල. මේ වසුපැටිය අනිත් වසුපැටියන්ට වඩා ශක්තිමත් විශාල වසුපැටියකින්ද තමයි මේ නන්දි විසාල කියලා නම තිබ්බේ. ඉතින් මේ නන්දි විසාල කියන වසුපැටියව හුඟක් ආදරෙන් කෑම බීම දීලා තමන්ගේ දරුවෙක් වගේ තමයි මේ බ්‍රාහ්මණයා බලාගත්තේ. එහෙම බලාගෙන වැඩි වියටපත් වුණාට පස්සේ මේ ගවයා හිතුවා තමන්ව ආදරෙන් දුක් මහන්සියලා රැක බලාගත්ත ආරක්ෂා කරපු මගේ ස්වාමියාට මම මගේ මේ කාය බලය ප්‍රයෝජනයට අරගෙන මුදල් හොයලා දෙන්න ඕනේ කියලා. එහෙම හිතපු මේ නන්දි විසාල තමන්ගේ ස්වාමියාට කිව්වා මට ගැල් 100ක් එකපාර අදින්න පුළුවන් කියලා ප්‍රසිද්ධ කරන්න කියලා. ඒ වගේම මාත් එක්ක තරඟ කරන්න ගවයාට එන්න කියලා මසුරන් 1000ක තෑග්ගක් දෙනවා කියලාත් ඒ තරඟයෙන් පෙරදුනොත් මසුරන් 1000ක තෑග්ගක් දෙනවා කියලාත් ප්‍රසිද්ධ කරන්න කියලා. ඉතින් මේ තමන්ගේ නන්දි විසාල වසුපැටි ගවයව විශ්වාස කරපු මේ බ්‍රාහ්මණයා ඒ පැත්තේ ඉන්න හුඟක් ශක්ති සම්පන්න ගවයෝ ඉන්න අයිතිකාර සිටාලන් කෙනෙක් ළඟට ගිහින් මේ කතාව කියලා තමන්ගේ ගවයත් එක්ක තරඟයට එන්න ගවයෙක් සූදානම් කරන්න කියලා කතා කරගත්තා. ඉතින් මේ දෙන්නා කහවණු 1000ක් තෑග්ගට තියලා පොරොන්දු වෙලා බඹුණගේ නිවසට ඇවිල්ලා ගැල් 100ක් සූදානම් කරලා තරඟය පවත්වන්න ලෑස්ති කරා. මේක මෙහෙම ගැල් 100ක් අදින්න පුළුවන් ගවයෙක් ඉන්න හින්දා මේක බලන්න විශාල සෙනඟක් මේ නුවරට ඇවිල්ලා හිටියා. ඉතින් මේ ගල් කැට පුරවලා සූදානම් කරලා තියලා මේ නන්දි විසාල ගවයව හොඳට සුවඳ පැනින්න හවලා මල් මාලා දාලා ලෑස්ති කරලා තිබ්බා. එහෙම කරලා මේ නන්දි විසාල ගවයව ගැල්වල මුල් ගැලෙහි බැඳා. ඉතින් මෙහෙම බැඳලා මේ බ්‍රාහ්මණයා මෙයාට කතා කරේ හුඟක් නපුරු රළු විදිහට. ඇදපන් ගොනෝ, ඇදපන් කුලා, ඉක්මනට ඇදපන්, කුළු ගොනා එහෙම කියලා තමයි කෑ ගැහුවේ. ඉතින් මෙහෙම අමීරි වචනෙන් කතා කරන වෙහිච්ච මේ නන්දි විසාල හුඟක් කේන්ති ගිහිල්ලා මේ බ්‍රාහ්මණයා කුළු නොවූ මට කුළු ගොනා කියනවා. පරුෂ වචනයෙන් කතා කරනවා. එහෙම හිතලා හුඟක් හිත රිදිච්ච මේ නන්දි විශාල මේ ගැල් 100 අදින්න නැතුව එක තැනකට වෙලා හෙල්ලෙන්න නැතුව හිටියා. ඉතින් හිතුවේ නැති විදිහට මේ බ්‍රාහ්මණයා පරාද වෙලා කහවණු 1000ක් අහිමි වෙලා තමයි ගෙදර යන්න උනේ. ඉතින් මේ බ්‍රාහ්මණයාට හුඟක් දුකයි. Tamanට තිබ්බ කහවණු 1000කුත් නැති වුණා. ඉතින් ගවයව එහෙම මතහැරලා යා ගෙදරට ගිහිල්ලා දුකෙන් නිදාගත්තා. තනකොළ එහෙම කාලා ගෙදරට ආව මේ නන්දි විසාල මේ බ්‍රාහ්මණයා දුකෙන් නිදාගෙන ඉන්න බව දැකලා ඒ ළඟට ගිහිල්ලා නිදාගෙන ඉන්නේ ඇයි කියලා ඇහුවා.
ඉතින් මේ දුකටපත් වෙච්ච බ්‍රාහ්මණයා ළඟට ආපු නන්දිවිසාල ඇහුවා මම මෙච්චර කාලයක් ඔබේ නිවසේ වාසය කළා. කවදාවත් වාචනයක්වත් බිඳලා නැහැ. තැන් තැන්වල මල මුත්‍රා කරලත් නැහැ. ඒත් ඔබ අද මට අමිහිරි වචනයෙන් තමයි කතා කරේ කියලා. ඉතින් තමන් කරපු වැරද්ද වැටහිච්ච බ්‍රාහ්මණයා නන්දිවිසාලගේ ඔළුව අත ගාලා ආදරයෙන් කතා කළා. ඉතින් නැවතත් නන්දිවිසාල මේ බ්‍රාහ්මණයට කතා කරලා කිව්වා කහවණු 2000ක් පාරදුර තියලා නැවතත් තරඟයේ සූදානම් කරන්න කියලා. ඉතින් මේ බ්‍රාහ්මණයා ආයි සිටුවරයා මුණ ගැහිලා කහවණු 2000ක් පාරදුරට තියලා මේ විදිහටම ගැල් 100ක් සූදානම් කරලා තරඟයක් පවත්වන්න සූදානම් කරා. ඉතින් මේ ගැල් 100 පළවෙනි ගැලේ බැඳපු නන්දිවිසාල ළඟට ගිහින් මේ බ්‍රාහ්මණයා කලින් වගේ අමිහිරි වචන කතා කරන්නේ නැතුව පිට අත ගාලා මගේ යහපත් ආදරති පුත්‍රය නන්දිවිසාල හොඳ පුතා වගේ මේ ගැල් හොඳින් අදින්න එකපාරටම අදින්න පුතා කියලා ආදරයෙන් කතා කළා. ඉතින් මේ නන්දිවිසාල හුඟක් සතුටු වෙලා කිසිම පැකිලීමක් නැතුව එකපාර මේ ගැල් 100 ඇත්තා. බ්‍රාහ්මණයට හුඟක් සතුටුයි. මේක බලන අපෝ පිරිසත් හුඟක් සතුටින් අත්පුඩි ගැහුවා. ඒ වගේම නන්දිවිසාල ගවයාටත් සිටානන්ගේ මත්සුරන් 2000ක් ලැබුණා. ඉතින් බලන්න මේ කලින් පාර පරස වචනයෙන් කතා කරපු හින්දයාට මසුරන් 1000ක් අහිමි වුණා. මේ පාර හොඳට කතා කරපු නිසා යාට මසුරන් 2000ක් වගේම හුඟක් වස්තුවක් ලැබුණා. ඉතින් අපිත් මේ විදිහට ප්‍රිය වචන කතා කරාම අපිට සතුටින් ඒ වගේම අනිත් අයගේ හිත රිද්දන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. මේ ජාතක කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරේ චේතවනාරාමයේ වැඩවසන කාලයේ පරුෂ වචනයෙන් අඩදඹර කරගත්ත භික්ෂූන් වහන්සේලා ආරම්භයා පරුෂ වචනයේ විපාක දැක්වීම සඳහා. එදා පරුෂ වචනයේ විපාකත් ප්‍රිය වචනයේ අගයත් වටහා දුන්න නන්දිවිසාල නම් ගවයා අප මහා බෝසතාණන් වහන්සේ. එදා බ්‍රාහ්මණයා වූයේ ආනන්ද හාමුදුරුවෝ. ඉතින් මේ තිරිසන් සතුන් පවා පරුෂ වචනයට කැමති නැහැ කියන එක තමයි මේ ජාතක කතාවෙන් අපිට කියා දෙන්නේ. අපේ සතෙකුට වුණත් හරි ආදරයෙන් කරුණාවෙන් කතා කරන්න ඉගෙන ගන්න ඕන. අපි එහෙනම් මේ පාඩමේ ක්‍රියාකාරකමේ තියෙන ප්‍රශ්න වලටත් උත්තර ලියලා ලබන සතියේ සාකච්ඡා කරමු. තෙරුවන් සරණයි. නොමග නොයන් පුතේ ඔබට රටක් ඇති. නොමග නොයන් පුතේ ඔබට රටක් ඇති. රටේ දියුණ සැදුම ඔබට බාරයි මගේ පුතේ. බාරයි මගේ පුතේ. බාරයි මගේ පුතේ. අද කැඩුදේ හිට ඕනෑ විය හැකි වන නිසා රටට උරුම කිසිම දෙයක් බිම නොදමන්නසා. බිම නොදමන්නසා. බිම නොදමන්නසා. තරුණ සවිය රට නැගුමට යොදනු සොඳින් සිතා. ඔබේ උපන් බිම කවදත් ඔබටයි මගේ පුතා. ඔබටයි මගේ පුතා. ඔබටයි මගේ පුතා. නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ. නොමග නොයන් පුතේ
ඔබට රටක් ඇතේ රටේ දියුණ සැදුම ඔබට බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ යෝධ මහල් නැහැ කොහෙවත් එක දවසින් සැදුනේ ගඩොලින් ගඩොලක් තබලා සෙමින් සෙමින් බැඳුනේ සෙමින් සෙමින් බැඳුනේ සෙමින් සෙමින් බැඳුනේ දුර නොබලා ඉක්මන් වී නැහැ නැහැ පල ලැබුණේ යන්නේ කොහෙදයි නොමදැන නොයන් ගමන් පුතුනේ නොයන් ගමන් පුතුනේ නොයන් ගමන් පුතුනේ නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ රටේ දියුණ සැදුම ඔබට බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ නොමග නොයන් පුතේ ඔබට රටක් නැතේ නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ නොමග නොයන් මේ ඔබේ පස්වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the 5th period. තෙරුවන් සරණයි දුවේ පුතේ. අද අපි මුලින්ම පසුගිය සතිවලදී අපි සාකච්ඡා කළේ මොනවද කියලා මතක් කරගමු. සාර්ථක මිනිසෙක් වෙන්න, සාර්ථක පුද්ගලයෙක් වෙන්න අපිට ගුණ නැණ කියන දෙකම අවශ්‍යයි කියලා අපි කතා කළා. ගුණය අපිට හම්බ වෙනවා දහම් පාසලෙන්. අපිට ලබා දෙන්නේ දහම් පාසලෙන් තමයි ගුණය. ඥානය, ශිල්පීය දැනුම, නැණ මේ කියන සියල්ලම කිසිම අඩුවක් නැතුව අපිට පාසලෙන් ලබලා දෙනවා. ඉතින් ඒ ගුණය වැඩි කරගන්න, ගුණය ලබා ගන්න නම් අපි අපගේ සාර ධර්ම ආකල්ප වැඩි දියුණු කරගන්න ඕනේ. ඒ සාර ධර්ම ආකල්ප වැඩි දියුණු කරගන්න අපිට දහම් පාසලෙන් උදව් දෙනවා. ඉතින් ඒ ගුණේ වර්ධනය කරගන්න අවශ්‍ය උදව් උපකාර ලබා දෙන්න තමයි දුවේ පුතේ අපේ මේ සාර ධර්ම හා ආකල්ප කියන සාකච්ඡා මාලාව අපි පවත්වන්නේ. ඉතින් දුවේ පුතේ මේ සාකච්ඡා මාලාවේදී අපි කතා කළා අපේ සිංහල සාහිත්‍ය ගොඩක් පොහොසත්. මේ පොහොසත් සිංහල සාහිත්‍ය ඇතුලේ තියෙන උපදේශාත්මක ග්‍රන්ථ රාශියක්. මේ උපදේශාත්මක ග්‍රන්ථ වලින් අපිට පුළුවන් අපේ ජීවිත සාර්ථක කරගන්න. අපේ ජීවිතයට අවශ්‍ය ගොඩාක් උපදෙස් මේ සාහිත්‍ය උපදේශාත්මක ග්‍රන්ථ වලින් ලබා ගන්න පුළුවන්. ඒ අතරින් ලෝවැඩ සංගරාව, සුභාෂිතය, සිරිත් මල්දම, ලෝකෝපකාරය, ඒ කියන්නේ උපදේශාත්මක ග්‍රන්ථ කිහිපයක් විතරයි. මීට වඩා ගොඩාක් උපදේශාත්මක ග්‍රන්ථ තියෙනවා. මේ උපදේශාත්මක ග්‍රන්ථ අතරින් අපි ලෝවැඩ සංගරාව කියන උපදේශාත්මක ග්‍රන්ථය පිළිබඳව සාකච්ඡා කළා. ලෝවැඩ සංගරාව කියන උපදේශාත්මක ග්‍රන්ථය රචනා කළේ වේදාගම මහා මෛත්‍රී හිමියන්. උන්වහන්සේ මේ ග්‍රන්ථය රචනා කරන්න අරමුණු කරගත්තේ පාලි භාෂාව දන්නේ නැති සාමාන්‍ය ජනතාවට පව් කිරීමේ තියෙන විපාක මොනවද? පින් කිරීමේ තියෙන ආනිසංස මොනවද කියලා සරලව පැහැදිලි කරලා දෙන්න. උන්වහන්සේ කවි 140ක් භාවිතා කරලා තමයි මේ උන්වහන්සේගේ අරමුණු ඉෂ්ට කරගන්න උත්සාහ කරලා තියෙන්නේ.
එතකොට දුවේ පුතේ අපි පසුගිය සතියේදී කතා කළා ලෝවැඩ සංග්‍රහයේ එන පළවෙනි කවි තුන. උන්වහන්සේ ලෝවැඩ සංග්‍රහව ආරම්භ කළා තියෙන්නේ බුදු ගුණ, දහම් ගුණ හා සංඝ ගුණ කියන තෙරුවන් ගුණ සිහි කරලා. ඉතින් අපි අද ඉඳලා ඉදිරියට බලමු තව මොනවද උන්වහන්සේ ලෝවැඩ සංග්‍රහයේ සඳහන් කරලා තියෙන්නේ අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් විදිහේ උපදෙස් කියලා. අද මම තෝරගත්තේ ලෝවැඩ සංග්‍රහයේ එන 19 වෙනි හා 20 වෙනි කියන කවි දෙක. ඉතින් අපි බලමු මොනවද ඒ කවි දෙක? ඒ කවි දෙකේ තියෙන උපදෙස් මොනවද? අපේ සාර්ථක ජීවිතයක් ගත කරන්න උදව් වෙන. කලේ කීනී බුදු කෙනෙකුන් උපදින්නේ දුක කීනී මිනිසත් බව ලැබගන්නේ මෙතේ කීනී මෙසාසර දුක් දුරලන්නේ සුදනේනී කිමවී රිය නොකරන්නේ බුදු කෙනෙකුන් උපදින්නේ දීර්ඝ කාලයකින්. මනුෂ්‍යාත්ම භාවය ලබන්නේද දුකසේමය. මේ සංසාර දුක්ඛය දුරු කරන්නේ මේ කරුණු දෙකින්ය. එහෙයින් සාදු ජනේනි මේ දෙක ලැබූ කාලයේහි වීරිය නොකරන්නේ කිමද? පස්න් පව් කොට මෙතනත් ලැබ සෝකය ගොස් නිරයේ දුක් විඳිති අනේකය රැස්න් කොට ඉන් පින් මේ මිනිස් ලෝකය සිස් නොකරව් කාලකින්ලත් මේකය ප්‍රාණඝාතාදී වූ පස්පව් කොට මෙහිදී ශෝකය ලබා මෙයින් ගොස් නරකයෙහි ඉපිද නොයෙක් දුක් විඳින්නාහ. එසේ හේයින් මේ මනුෂ්‍ය ලෝකයේදී කුසල් රැස්කොට කාලයකින් ලැබූ මේ මනුෂ්‍යාත්මය හිස් නොකරව්. බුදු කෙනෙක් මේ ලෝකේ උපත ලබන්නේ දීර්ඝ කාලයකින්. ඒ වගේම තමයි මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා ගන්නත් ලේසි නෑ. අපිට මේ දෙකම ලැබිලා තියෙනවා. අපි දැන් මේ ඉපදිලා ඉන්නේ බුදු කෙනෙක්ගේ ධර්මය පවතින කාලයක. ඒ වගේම තමයි අපි හැමෝම මනුෂ්‍ය ආත්ම භාවයක් ලබාගෙන තියෙනවා. ඉතින් අපිට මේ වටිනා කියන දෙක තියෙන කාලෙදී ඇයි අපි උත්සාහයක් නොගන්නේ කුසල් රැස් කරගෙන අපි මේ සසර කෙටි කරගන්න? කුසල් රැස් කරන්න පුළුවන්, පින් කරන්න පුළුවන් මනුෂ්‍ය ආත්ම භාවයක් ලබාගත්තු කෙනෙකුට විතරයි. ඇයි මනුෂ්‍යයෙකුට විතරයි පින් කරන්න පුළුවන් කියන්නේ? දෙවි කෙනෙකුට එහෙම නැත්නම් බ්‍රහ්මයෙක් වෙලා උපදින කෙනෙකුට පුළුවන් පින් අනුමෝදන් වෙන්න විතරයි. පින් කරන්න බෑ. ඒ වගේම සත්වාත්මයක් ලැබලා තියෙන කෙනෙක්, ප්‍රේතාත්මයක්, අමනුෂ්‍යාත්මයක් ලැබලා තියෙන කෙනෙකුට පින් කරන්න බෑ. මේ සියලු දෙනාටම පුළුවන් පින් අනුමෝදන් වෙන්න විතරයි. ඉතින් පිනක් කරගන්න, කුසලයක් කරගන්න පුළුවන් එකම අවස්ථාව වෙන්නේ මිනිසෙක් වෙලා ඉපදුනොත් විතරයි. ඉතින් අපි හැමෝම දැන් මිනිස්සු වෙලා ඉපදලා තියෙනවා. ඉතින් මේ හම්බෙලා තියෙන ඒ උතුම් අවස්ථාව අපි ප්‍රයෝජනයට ගන්න ඕනේ කියලා තමයි මේ ලෝවැඩ සංගරාවේදී වීදාගම මහා මෛත්‍රී හිමියන් කියන්නේ. ඒ වගේම අපි හැමෝම පන්සිල් පද සමාදන් වෙනවා. නේද? පන්සිල් පද සමාදන් වුණාට විතරක් මදි. අපි පස්පව් කරන්න හොඳ නැහැ. අපි හොඳටම දන්නවා අපි පව්කම් කළොත්, අපි පව් වැඩ කළොත් අපිට අනිවාර්යයෙන්ම අපායේ නිරේ ගිහිල්ලා දුක් විඳින්න වෙනවා. ඒක නිසා අපි අපිට මේ දැන් ලැබිලා තියෙන වටිනා මිනිස් ආත්මය පාවිච්චි කරලා ඒ අවස්ථාව උපරිමයෙන්ම භාවිතා කරලා අපි පින් රැස් කරගන්න තමයි උත්සාහ කරන්න ඕනේ. වේදාගම මහා මෛත්‍රී හිමියන් අපිට මේ කවි දෙකෙන් දීලා තියෙන ගොඩාක් ලොකු උපදෙසක්. හිතන්නකෝ යම්කිසි පුද්ගලයෙක්
ඔහු ඉගෙනගෙන වෙන්න පුළුවන්, ඉගෙන නොගෙන වෙන්න පුළුවන්. ඔහු කුමක් හෝ වෘත්තියක නිරත වෙනවා. එයාගේ වෘත්තිය එයා හරියට කරනවා. එයාට තියෙන රැකියාව එයා කිසිම ප්‍රශ්නයක් නැතුව, කිසිම වැරදි වැඩක් කරන්නේ නැතුව හොඳට කරනවා. ඒ දේ කරන නිසා එයාගේ වෘත්තීය ජීවිතය වගේම එයාගේ පුද්ගලික ජීවිතයත් සාර්ථක වෙනවා. තවත් පුද්ගලයෙක් තමයි එයා ගොඩක් ඉගෙනගෙන ඒ වුණාට එයා කරන වෘත්තිය ඇතුලේ එයා විවිධ වැරදි කරනවා. උදාහරණයකට හොරකම් කරනවා, බොරු කියනවා, මේ වගේ විවිධ වෙච්ච වැරදි කරනවා. එයා හිතන්නේ ඒ දේවල් කරලා එයාගේ වෘත්තිය සාර්ථක කරගන්න පුළුවන්. හරි. එයාට ඒ දේවල් වලින් සල්ලි හම්බ වෙනවා. එයා හිතන්නේ එයාගේ ජීවිතේ සාර්ථකයි කියලා. ඒ වුණාට එතන කිසිම සාර්ථකත්වයක් නැහැ. එයාගේ වෘත්තීය ජීවිතය වගේම එයාගේ පෞද්ගලික ජීවිතයත් ඒකෙන් අසාර්ථක වෙන එකයි වෙන්නේ. මම එහෙම කියන්නේ දුවේ පුතේ. දැන් අපි හිතමු මේ වැරදි කරපු පුද්ගලයාට කොච්චර මිල මුදල් හම්බ වුණත් එයාගේ හිතේ බයක් තියෙනවා. මම මේ කලේ වැරදි දෙයක්. මට මේකෙන් දඬුවම් ලැබේ. තව කෙනෙකුට මේක ආරංචි වුණොත් මං ගැන නරක දේවල් නරක විදිහට හිතනවා. මගේ කීර්ති නාමයට හොඳ නැහැ. මේ වගේ බයක් නිතරම එයාගේ හිතේ තියෙනවා. ඉතින් එයා ඒ දේවල් වලින් එයාට සැපයක් ලැබුණාද? එයාට කොච්චර මිල මුදල් ලැබුණා වුණත් එයාට සතුටක් ලැබුණාද? නැහැ. එයා හිටියේ දුකෙන්. ඒ මේ ජීවත් වෙන කාලෙදී. ඒ විතරක් නෙවෙයි. එයා ඒ කරපු දේවල් නිසා එයා මරුණෙන් පස්සේ නිරේ ගිහිලා දුක් විඳින්න වෙනවා. ඉතින් මේ දේවල් දැනත් ඇයි අපි වැරදි කරන්නේ? ඇයි අපි පව් වැඩ කරන්නේ? ඉතින් අපිට මේ ලැබිලා තියෙන උතුම් අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අපි අපේ තියෙන වැරදි හදාගමු. අපි ලබන සතියේත් බලමු අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් තවත් උපදෙස් මොනවද කියලා. තෙරුවන් සරණයි. සවන් දෙන්න මේ විශේෂ නිවේදනය. Pay your kind attention to this announcement. අද දිනයේ පාසල් අධ්‍යයන කටයුතු වල නිමාව. Now it's time to close the today's studies. Vada
අතු ඉති නැමී නැමී සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරන නවතෝ තැන්නක් පුංචි ළමයි මල් අරගෙන පේලි ඇදෙනවා අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා පුංචි ළමයි මල් අරගෙන පේලි ඇදෙනවා අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා මෙතන දහම් පාසලක් අහසිරුරේ ඇසුර ලබන නවතෝ තැන්නක් අතු ඉති නැමී නැමී සාදු කියනවා දහස් වර එක දවසට බුදුන් වඳිනවා බෝ අතු ඉති නැමී නැමී සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරන නවතෝ තැන්නක් රටක් මැද්දේ බණ කියන්න නුවණ ලැබෙනවා පැලක් අයිනේ කල් ගෙවන්න දැනුම ලැබෙනවා රටක් මැද්දේ බණ කියන්න නුවණ ලැබෙනවා පැලක් අයිනේ කල් ගෙවන්න දැනුම ලැබෙනවා මෙතන දහම් පාසලක් හෙළ සිරිතට මුල් තැන දෙන නවතෝ තැන්නක් අතු ඉති නැමී නැමී සාදු කියනවා දහස් වර එක දවසට බුදුන් වඳිනවා අතු ඉති නැමී නැමී සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරන